समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි
මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සදාකාලික සුවයෙන් සැනසීමත් අරමුණු කරගෙන තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ සඳහන් වන ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. තරමක් දීර්ඝව සාකච්ඡා කළ යුතු ඊතා ගැඹුරු ධර්ම කාරණාන්තර්ගත ගාථා රත්නයක්. නමුත් මේ පැයට සීමිත කාලය තුල සාකච්ඡා කළ හැකි ප්‍රමාණයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධන. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නයේ සරල තේරුම සිහිපත් කළොත් දූරං ගමං ඒක චරං, දුර තියෙන අරමුණු ගන්නා වූද තනියම හැසිරෙන්නා වූද ඒක චරං, අසරීරං ගුහාසයං ශරීරයක් නැති නමුත් ගුහාවක ජීවත් වෙන යේ චිත්තං සංයමෙස්සන්ති අපේ මේ හිත යමෙකුට පුළුවන් නම් සංවර කරගන්න. මොක්කන්ති මාර බන්ධන. ඔහු මාර බන්ධනයෙන් මිදුණා කියලා සඳහන් කරනවා. ඒක තමයි ගාථා රත්නයේ සරල තේරුම. පින්නතුනි, මේ වාගේ ගාථා රත්නයක් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් මුල් කරගෙනද යන බව අපි ටිකක් සාකච්ඡා කරමු. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර හිටපු එක තරුණයෙක් ශාසනය පිළිබඳව පැහැදිලා පැවිදි ජීවිතයට ඇතුල් වෙලා නොබෝ කාලයකින්ම සව් කෙලෙස් නැසලා රහත් වුණා. ඒ තරුණ භික්ෂුවගේ නම සංඝරක්කිත. සංඝරක්කිත භික්ෂූන් වහන්සේගේ බාල සහෝදරයෙක් විවාහ ජීවිතෙන් පස්සේ පුතෙක් ලැබුවා. ඒ පුතාටත් තමන්ගේ වැඩිමාළු සහෝදරයාගේ නමම තිබ්බා, සංඝරක්කිත. පස්සේ කාලේ ඒ පුතා භාගිනීය සංඝරක්කිත කියලා හැඳින්වුවා. පැවිදි වුණාට පස්සේ ඔහු තරුණ වයසට ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා උපසම්පදාවත් ලැබලා සංඝරක්කිත මහරහතන් වහන්සේ ඇසුරේම ජීවත් වෙමින් එක වස් කාලයක වස් නිමා වෙනකොට දායක පිරිස රියන් 7ක් දිග වස්ත්‍රයකුත් රියන් 8ක් දිග වස්ත්‍රයකුත් වස්ත්‍ර දෙකක් භාගිනේය සංඝරක්කිත ස්වාමින් වහන්සේට පූජා කළා. උන්වහන්සේ කල්පනා කළා රියන් 8ක් දිග වස්ත්‍රය මම මගේ
ආචාර්යයන් වහන්සේට පූජා කරනවා. රියන් 7ක් දිග වස්ත්‍රයෙන් මම සිවුරක් කරගන්නවා කියලා කල්පනා කළා. දැන් බොහෝම සතුටින් ඉන්නේ සංඝ රක්කිතයන් වහන්සේට මේ අටරියන් වස්ත්‍රය පූජා කරන්න. එක දවසක් පිණ්ඩපාතේ වැඩලා රහතන් වහන්සේ ආරාමයට වඩින්න කලින් භාගිනීය සංඝ රක්කිතයන් වහන්සේ ආරාමයට වැඩලා වත් පිළිවෙත් ටික සම්පූර්ණ කරලා සංඝ රක්කිත රහතන් වහන්සේ වඩිනකන් දෙපා දෝවණය සඳහා පැන් භාජනත් සූදානම් කරගෙන බලාගෙන හිටියා. රහතන් වහන්සේ වැඩියට පස්සේ දෙපා දෝවණය කරලා උන්වහන්සේගේ විඩාව නිමෙන්න පවන් සලන්න කල්පනා කළා. ඔය අතරේ තමන් පුලපුලා බලාගෙන හිටපු අටරියන් වස්ත්‍රය රහතන් වහන්සේට පූජා කළා. ස්වාමීනි, වස් කාලේ මට මෙහෙම වස්ත්‍ර දෙකක් ලැබුණා. එයින් මේ වස්ත්‍රය මම ඔබ වහන්සේට පූජා කරන්න කැමතියි. මට අනුකම්පා පිණිස ස්වාමීනි මේ වස්ත්‍රය බාර ගන්න කියලා කිව්වා. රහතන් වහන්සේ සඳහන් කළා, සංඝ රක්කිත මට සිවුරු තියෙනවා. මගේ 3 සිවුරු සම්පූර්ණයි. ඒ නිසා මට තවත් වස්ත්‍රයක් දැනට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ නැවතත් මතක් කළා, අනේ ස්වාමීනි මේ වස්ත්‍රය ලැබිච්ච වෙලාවෙ ඉඳලා මම කල්පනා කළේ මේක ඔබ වහන්සේට පූජා කරන්න. මටත් අනුග්‍රහ දක්වන්න. මටත් කුසල් ලබා ගැනීම සඳහා මේ වස්ත්‍රය බාර ගන්න කියලා. දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් උන්වහන්සේ වස්ත්‍රය ප්‍රතික්ෂේප කළා. ඒ වස්ත්‍රයෙන් තමන් වහන්සේට ප්‍රයෝජනයක් නැති නිසා. නමුත් මේ වෙලාවේ සංඝ රක්කිතයන් වහන්සේ ආචාර්යයන් වහන්සේට පවන් සලමින් ඉන්නේ. උන්වහන්සේ කල්පනා කරනවා, සංඝ රක්කිත මහස්තවිරයන් වහන්සේ ගිහි ජීවිතේනුත් මගේ ඥාති, පැවිදි ජීවිතේ උන්වහන්සේ මගේ ගුරුවරයා. මට ලැබිච්ච ප්‍රත්‍යයෙන් එකක් උන්වහන්සේට පූජා කරලා මටත් මහා කුසලයක් ලබා ගන්නත් මම කැමතියි. නමුත් සංඝ රක්කිතයන් වහන්සේ මගෙත් එක්ක ඒ තරම් බැඳීමක් නැද්ද? මා පිළිබඳව ඒ තරම් තැකීමක් නැතුවද? මා කෙරෙහි අනුකම්පාවක් නොකරද මගේ වස්ත්‍රය බාර ගන්න නැත්තේ? මං සංග අමනාපයක් තියෙනවද? උන්වහන්සේ මේ වස්ත්‍රය බාරගන්නේ නැත්තම් උන්වහන්සේත් එක්ක මේ ගෙවන ජීවිතේ මට තවත් තේරුමක් නැහැ. ඒ නිසා මම සිවුරු ඇරලා යනවා කියලා කල්පනා කළා. නැවත කල්පනා වෙනවා, ගිහි ජීවිතයේ බොහෝ සම්බාධ සහිතයි. ඉදිරියට පවත්වන්න බොහෝම වෙහෙසෙන්න ඕනේ. මං ගිහි ගෙදර ගිහිල්ලා ජීවනෝපාය කොහොම සකස් කරගන්නවද කියලා රහතන් වහන්සේට පවන් සලමින් උන්වහන්සේ කල්පනා කරනවා. ඊට පස්සේ හිතට වැටහෙනවා, ස්වාමින් වහන්සේට පූජා කරන අටරියන් වස්ත්‍රය උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන නිසා මම මේක විකුණනවා. විකුණලා ඒ මුදලින් එළු දෙනක් ගන්නවා. ඒ එළු දෙන පෝෂණය කරලා කිරිත් විකුණන්න පුළුවන්. එළු දෙනට එතකොට පැටවුනුත් ලැබෙනවා. එතකොට මට එළුව විකුණන්නත් පුළුවන්. මෙහෙම කරලා
මේ ආකාරයෙන් කටයුතු කරලා ධනෙ රැස් කරගෙන මං විවාහ වෙනවා. විවාහ ජීවිතය ගත කරනකොට මගේ බිරිඳට දරුවෙක් ලැබෙයි. ඒ දරුවා ටිකක් ලොකු මහත් වෙනකොට මං කරත්තයක් හදා ගන්නවා. බිරිඳයි දරුවයි කරත්තේ නංගගෙන සංඝරක්කිත රහතන් වහන්සේ වන්දනා කරගන්න මං ගෙදරින් පිටත් වෙලා එනවා. මගට ඇවිල්ලා මං බිරිඳගෙන් දරුවා ඉල්ලනවා. නමුත් ඇය මට කියයි මොන දරුවෙක්ද ඉදිරියේ බලාගෙන රතේ පදවන්න කියලා. මං ආයෙත් රතේ පදවගෙන එනවා. හදිසියෙම බිරිඳ ගතින් දරුවා බිම වැටෙනවා. දරුවා රතේට පෑගෙනවා. එහෙම වුණොත් රතය දක්වන කෙවිතෙන් මම බිරිඳට පහර දෙනවා මෙන්න මේ විදිහට. කියලා පහර දෙන විදිහ ඒ වෙලාවේ අනුගමනය කළා. පින්නතුනි හිත බොහොම දුර ගිහිල්ලා තිබුණේ. අරමුණු වශයෙන්. තමන් ඉන්න තැන පිළිබඳව කිසිම කල්පනාවක් කරන ක්‍රියාව පිළිබඳව කිසිම කල්පනාවක් තිබුණේ නැහැ. කෙවිතෙන් පහර දෙන විදිහට වඩහපත් මිටෙන් පහර දුන්නේ රහතන් වහන්සේට. ආන් ඒ වෙලාවේ සංඝ රක්කිතයන් වහන්සේ භාගිනීය සංඝ රක්කිතයන්ට කතා කළා. සංඝ රක්කිත බිරිඳට ගහන්න බැරි නිසාද වටහපත් මිටෙන් මට පහර දුන්නේ කියලා. එතකොට තමයි සිහිය ලැබුණේ. පින්නතුනි දැන් හරීම ලැජ්ජයි. මෙච්චර වෙලාවක් මං කල්පනා කරපු හැම දෙයක්ම රහතන් වහන්සේ දැනගෙනයි හිටියේ. එඳ මූණ දෙන්න ලොකු පිළිකුලක් තිබුණා. ලැජ්ජාවක් තිබුණා. උන්වහන්සේ මොහොතේම එතනින් පැනලා දුවන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා ඒක දැකලා මේ භික්ෂුන් වහන්සේව අල්ලගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක ගියා. භික්ෂු පිරිසක් භාග්‍යතුන් වහන්සේ ළඟට මේ වෙලාවේ ආවහම බුදුරජාණන් වහන්සේ අහුව මහණෙනි මේ වෙලාවේ මේ තවත් භික්ෂුවකුත් අඬ ගහගෙන මොකටද මෙතෙන්ට ආවේ කියලා. ස්වාමීනි මේ තරුණ භික්ෂුව සිවුරු අරින්න යන්න ලෑස්ති වුණා. අපි උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට එක්කන් ආවා. බුදුරජාණන් වහන්සේ භාගිනීය සංඝ රක්කිතයන් වහන්සේගෙන් ඇහුවා මහණ මේ කියන කතාව හැබෑද කියලා. එහෙමයි ස්වාමීනි. ඔබ සිවුරු අරින්න තීරණය කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ අහපුවාම ඒ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා තමන් තුල පැවතිච්ච ස්වභාවය එහෙම සිතක් ඇති වුණේ මොන හේතුව නිසාද? මේ ආදී කාරණාව මුල ඉඳලම කියනවා. වස්ත්‍රේ පූජා කරන්න හිතපු තැන ඉඳලම කාරණාව පැහැදිලි කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගේ කතාව අහගෙන ඉඳලා අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාලා. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධන. මහණෙනි දුර යන්නා වූද මේ සිත යම් කෙනෙක් සංවරෙහි පිහිටවනවද ආන්ගේ පුද්ගලයා මාර බන්ධනයෙන් විදුන කෙනෙක්. සංඝ රක්කිතයන් වහන්සේගේ හිත වසර ගණනාවක් අනාගතයට ගමන් කළා. අනාගතයේ කළ යුතු කාර්යයන් කීපයක් උන්වහන්සේ හිතින් කළා.
අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. දූරං ගමන් ඒකචරං. දුර ගමන් යනවා. නමුත් පින්නතුනි හිත දුර ගමන් යනවා කියලා සඳහන් කරාම ධර්මයේ මනාව පැහැදිලි කරනවා. නමුත් හිතනම් කෙසඟක් පමණවත් පෙර දිගටවත් බටහිරටවත් උතුරට දකුණට අට දිශාවට දස දිශාවට කෙසඟක තරම් ප්‍රමාණයක්වත් හිත ගමන් කරන්නේ නැහැ. කෙස් ගහක් තරම් පමණවත් හිතට කොහෙවත් යන්න බෑ කියලා දේශනා කරනවා. එහෙමනම් කවුද මේ දුර යන්නේ? කොහොමද දුර තියෙන දේවල් දන්නේ? කියන කාරණාව කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් දේශනා කරනවා දුර තියෙන අරමුණු ගන්න පුළුවන්. ෂණයෙන් මොහොතින් දුර තියෙන අරමුණු ගන්න පුළුවන්. හැබැයි හිත කොහෙවත් යන්නේ නැහැ. හිතට කොහෙවත් යන්නත් බෑ. වින්නතුනි මේ කාරණාව අපි තව ටිකක් සාකච්ඡා කළොත් දූරංගම නම් සඳහන් කළේ සිත ඊතා දිරෝද ඇස්කං නාස් ආදී හැපෙන්නා වූ නන්වදාරුම් අරමුණු පිළිගන්නා බවට ඕන තරම් කරුණු කාරණා සාධක මේ කතාවෙන්ම පිළිගන්න පුළුවන්. මේ කතාවෙන්ම තේරුම් ගන්න පුළුවන්. නමුත් දුර තියෙන අරමුණු මිසක් හිත දුර ගමන් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් ළඟ තියෙන අරමුණුත් ගන්නවා. දුර තියෙන අරමුණුත් ගන්නවා. පින්නතුනි මේ කාරණාව බොහෝම සංකීර්ණ කාරණාවක්. හිත කොහෙද උපදින්නේ? වර්තමානයේ බොහෝ දෙනාට තියෙන බැරෑරුම් ප්‍රශ්නයක්. හිත උපදින්නේ කොහෙද? ධර්මයේ නොදන්න කෙනෙකුට තමයි ඒක බැරෑරුම් ප්‍රශ්නයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්දං පාද තල අදු කේසමත්තකා තච පරියන්තං. පාද තලයෙන් උඩ කෙස් වලින් යට හැමෙන් වට වෙලා තියෙන කොටසේ තච පරියන්තං. මෙන්න මේ හිත උපදිනවා. ඔන්න හිත හටගන්න ප්‍රදේශයේ සඳහන් කළා. පාද තලයෙන් උඩ කෙස් වලින් යට හැමෙන් වට වෙලා තියෙන මේ ශරීරය ඇතුලේ හිත හට ගන්නවා. එතකොට මේ ශරීරයේ කොහෙද හිත හටගන්නේ? අශරීරං ගුහාසයන්. ශරීරයක් නැහැ කියලා සඳහන් කළානේ. හිතට ඇඟක් නැහැ. නමුත් ගුහාවක ජීවත් වෙනවා. මොකක්ද එතකොට මේ ගුහාව කියලා කිව්වේ? ඇත්තටම හිත මේ ඇඟේ කොහේ හට ගන්නවද? කෙනෙකුට හිතෙනවා බඩේ කියලා. කුසේ හට ගන්නවා. තව කෙනෙකුට හිතෙනවා මොළය ආශ්‍රය කරගෙන හිත හට ගන්නවා කියලා. තව කෙනෙක් කියනවා මුළු ශරීරයේ පුරාම හිත තියෙනවා කියලා. මේ ආදී වශයෙන් හිත පිළිබඳව විවිධ කතා විවිධ තැන් වලින් විවිධ විදිහට අහන්න ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හිත හටගන්නේ හෘද වස්තුවේ කියලා. හෘද වස්තුවේ උනත් හිත හටගන්නේ මේ හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ. ඒ ලේවල ගෑවෙමින් නොගෑවෙමින් පවතිනවා හදයවත් රූපය කියලා කොටසක්. ආන්ගේ හදයවත් රූපයේ උඩ තමයි පින්නතුනි හිත හට ගන්නවා කියලා කියන්නේ. එක හිතක්ද? නැසිත ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්.
තත්පරයකට පහළ වෙන සිත් ගාන කෝටි ප්‍රකෝටි ගානක්. තත්පරයක් ඇතුලේ සිත් කෝටි ගානක් උපදිනවා. බාණ්ඩ හිත කොච්චර වේගවත්ද කියලා. පින්නතනි කවදාවත් එක උඩ එක හිත් උපදින්නේ නැහැ. හැම හිතක්ම ස්වාධීනව තනියම තමයි හටගන්නේ. හැම හිතකටම අවස්ථා තුනක් තියෙනවා. උප්පාද, ස්ථಿತಿ, භංග කියලා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. පින්නතුනි පළවෙනි හිත ඇති වෙලා පැවතිලා නැත්තටම නැති වුණාට පස්සේ තමයි දෙවෙනි හිත උපදින්නේ. එහෙනම් හිත දෙකක් කවදාවත්ම එකට උපදින්නේ නැහැ. හැම හිතක්ම වෙන වෙනම ඉපදිලා පැවතිලා නැති වෙනවා. එතකොට අශරීරං ගුහාසයන් ශරීරයක් නැති ගුහාවේ වාසය කරනවා. මොකද්ද ගුහාව එතකොට? හෘද වස්තුව. හෘද වස්තුව ඇසුරු කරගෙන තමයි හිත පවතින්නේ. අපි සඳහන් කළා හිත කොහේවත් යන්නේ නැහැ කියලා. පින්නතුනි මහායාන මත මිත්‍යා දෘෂ්ටික මත ඕන තරම් තියෙනවා. සමහර අය කියනවා මහායානිකයෝ භාවනා කරන අයගේ හිත භාවනා කරන වෙලාවට මේ කයින් මිදිලා සතපුම් දාස් ගානක් නමුත් ඈතට ගමන් කරනවා කියලා. තමන් සමග රිදී නූලකින් සම්බන්ධ වෙලයි තියෙන්නේ කියලා කියනවා. කොච්චර දුර ගමන් කළත් එක මොහොතින් නැවත තමන් ළඟට එන්න පුළුවන්. එහෙම කියලා කියන්නේ මහායානික මතයක්. ඊළඟට පින්නතුනි තවත් අපි අහලා තියෙනවා. පොත්පත් වලින් කියවලා තියෙනවා. සමහර අයගේ අත්දැකීම් පිළිබඳව විස්තර. සමහර කෙනෙක් කියනවා සත්කමක් කරන වෙලාවට ඒ පුද්ගලයාගේ හිත කයෙන් බිඳිලා ශරීරයෙන් එළියට ඇවිල්ලා ඒ සත්කම කරන කුටියේ ඉහළ තැනකට වෙලා තමන්ගේම සත්කම දිහා බලාගෙන හිටිය කියලා. එහෙම අධ්‍යක්ෂින් විස්තර වුණ ග්‍රන්ථ බොහොමයක් තියෙනවා. නමුත් පින්නතුනි ඒ අදහසත් බුදුදහමට විරුද්ධයි. බුද්ධ ආගමේ තියෙන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ශරීරයේ හරහා ගමන් කරන ශරීරයෙන් එළියට ගිහිල්ලා ගමන් කරන තවත් යම් වස්තුවක් තියෙනවා නම් එතන ආත්ම සංඥාවක් තියෙනවා. අනාත්ම බවක් එතන නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දේශනා කළේ. එහෙමනම් පින්නතුනි ඒ කවුරු කොහොම අදහස් දැක්කුවත් මේ හිත කෙසඟක් තරම් පමණවත් දුර ගමන් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. දුර තියෙන අරමුණු තමයි අරගන්නේ. නමුත් දුර තියෙන අරමුණුත් Tamanට තනියම ගන්න බෑ. ඒ සඳහා ඉන්ද්‍රියක් අවශ්‍යයි. ඒ නිසා ඇහැ අරමුණු කරලා රූප දකිනවා. කන අරමුණු කරගෙන ශබ්ද ලබනවා. දිව අරමුණු කරගෙන රසය ලබනවා. මේ ආදී වශයෙන් මෙන්න මේ ඉන්ද්‍රියන් අරමුණු කරගෙන පසාද රූප උපදින තැන්වල මේ සිතේ හටගැන්ම තියෙනවා. ඒ පසාද රූප ඇසුරු කරගෙන මේ හිත ක්‍රියාත්මක වෙනවා.
පින්නතුනි ඇහැ නැතුව හිතට යමක් බලන්නත් බෑ. කන නැතුව හිතට යමක් අහන්නත් බෑ. දිව නැතුව හිතට යම් රසයක් විඳින්නත් බෑ. නමුත් කෙනෙක් තව නැවත නැවත කියනවා නම් හිත දුර ගමන් යනවා කියලා. ගිහිල්ලා දුර තියෙන දේවල් බලනවා කියලා. පින්නතුනි අපිට මේ ශරීරයෙන් ඒක හොයාගන්න පුළුවන්. අපේ ඇස් දෙක පියාගෙන අපි යමක් දිහා බැලුවොත් අපිට පුළුවන් ද ඊටාම නිවැරදිව ඒ වස්තුව ගැන කියන්න? මේන්ද ප්‍රශ්නේ. මිලිඳු රජුරු අහපු ප්‍රශ්නයකට නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා. නාගසේනයන් වහන්සේ මේ කාරණාවත් සාකච්ඡා වෙනකොට මේ හිත ගැන නාගසේනයන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජය. මේ හිත දුර ගමන් කරනවා කියලා කීවට දුර තියෙන අරමුණු ගන්නවා කියලා කීවට මහරජය දුර ගමන් කරලා තනියම මේ හිතට පුළුවන් ද යමක් බලන්න අරමුණක් ගන්න. ඒක කවදාවත් හිතට තනියම කරන්න බෑ. එහෙම දුර ගමන් කරලා අරමුණු ගන්න පුළුවන් නම් ඉන්ද්‍රියයන්ගෙන් තොරව නැත්තම් මේ ප්‍රසාද රූප පහළ වෙන තනක් නැතුව හිතට යමක් දකින්න පුළුවන් නම් මේ ඇස් දෙක ගලවලා උගුල්ලලා අයින් කළොත් ඒත් හිතට බලන්න පුළුවන්ද කියලා. කන් දෙක අයින් කළොත් ඒත් හිතට තනියම දෙයක් අහන්න පුළුවන්ද කියලා. දිව නැති වුණොත් හිතට තනියම රසයක් විඳින්න පුළුවන්ද කියලා. නාගසේන මහරහතන් වහන්සේ අහනවා. පින්නතුනි ඇහැ ඇතත් නැතත් හොඳටම පේනවනම් හිතට අපි ඇයි උපැස් පළඳින්නේ? අන්ධ පුද්ගලයන්ගේ කන වැලල්ලන්නේ. සුදු සැරයට ආදී භාවිතා කරන්නේ. හිතට පේනවනම් ඇහැ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහෙනි. එහෙමනම් හිතට තනියම බලන්න බෑ. හිතට තනියම අරමුණු ගන්න බෑ. ඒ සඳහා ඇහත් අවශ්‍යයි. දිවත් අවශ්‍යයි. රසය හොයාගන්න. මේ ආදී වශයෙන් මේ පංච ඉන්ද්‍රියන් පසාද රූප උපදින තැන් ආන්ගේ පසාද රූපයත් එක්කම තමයි හිතට යමක් අරමුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් පින්නතුනි අපි කලින් දැකපු දෙයක් හිතට අරමුණු කරන්න පුළුවන්. කලින් දැකලා තියෙන නිසා. දඹදිව ගිහිල්ලා තියෙන කෙනෙකුට බුද්ධ ගයාව ගැන කියනකොටම ඒ භූමිය ගැන දැන් ළඟ ඉන්නවා වගේ වැටහෙනවා. සවැත් නුවර ගැන කුසිනාරාව ගැන කියනවත් එක්කම ඒ භූමිය ගැන වැටහෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ හිත සවැත් නුවර ගිහිල්ලාද? නෑ, හිත සවැත් නුවර ගිහිල්ලා නෙමෙයි. කලින් සවැත් නුවර අපි දැකලා තියෙනවා. ආන් ඒ සංඥාවෙන් අරමුණු ගන්නවා මෙහෙමයි මේ ආකාරයයි කියලා. එhmenan දුර තියෙන අරමුණු ගන්නවා. නමුත් දුර ගමන් කරන්නේ නැහැ. මහසෑය ළඟට කලින් ගියපු කෙනෙකුට මහසෑය මතක් වෙච්ච ගමන් හරියට සෑ මළුවට ගිහිල්ලා සෑය දිහා බලනවා වගේ සෑය හොඳට ආවර්ජනය කරන්න පුළුවන්. නමුත් කවදාවත් ගිහිල්ලම නැති රටක යමක් ගැන කිව්වොත් අපිට ඒ ගැන කොහොමවත්ම වැටහෙන්නේ නැහැ. එහෙමනම් මේ හිතට අරමුණු ගන්න. මේ
පසාද රූප පහළ වෙන තැන මේ ඉන්ද්‍රියන් අනුව තමයි හිතට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. තනියම කරන්න බෑ. අපේ ශරීරයත් එහෙමයි. මේ ලෝකේ හැම පැවැත්මක්වත් එහෙමයි. පින්නතුනි, අපි සඳහන් කළා එක සිතක් ඉපදිලා පැවතිලා නැති වුණාට පස්සේ තමයි දෙවෙනි සිත උපදින්නේ කියලා. නමුත් ඒක තප්පරයකට සිත් කෝටි ගාණක් නම් කොයි තරම්ද කියන කාරණාව අපිට කොහොමත් තේරෙන්නේ නැහැ. කොයි තරම් වේගෙන් උපදිනවද පවතිනවද නැති වෙනවද කියලා. අපි ධර්මයෙන් අහනවා මේ ශරීරයත් ක්ෂණයක් පාසා බිඳෙනවා කියලා. ඇති වෙලා නැති වෙලා යනවා කියලා. පින්නතුනි, ඒ කතාවත් මේ හිතත් එක්ක ඊටාම සම්බන්ධයි. ඔබ මම මේ ශරීරය හොලවන්නේ ඊටා වේගින් හටගන්න රූප කලාප නිසා. එකම විදිහේ රූප කලාප. ඔබ බණට අහලා ඇති. බණක් අහන්න වාඩි වෙච්ච කෙනෙක් නෙමෙයි බණ අහලා නැගිටලා යන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලෙක්. ඔහු ළඟ අර කලින් තිබිච්ච ශරීරය දැන් ඇත්තෙම නැහැ. වාඩි කරවපු ශරීරය නෙමෙයි අරන් යන්නේ වෙන එකක්. ඒ වුණාට අපිට තේරෙනවද එහෙම? වෙනස් වුණා කියලා? මම නෙමෙයි කියලා? එහෙම එකක් නැහැ. වෙනස් වුණා කියලා තේරෙන්නේ නැත්තේ ඒ තරම්ම වේගෙන් වෙනසකට භාජනය වෙන නිසා. පින්නතුනි, මේක තේරුම් ගන්න. මම ඒකයි කිව්වේ හරි සංකීර්ණ ධර්ම කාරණාවක් මෙතන තියෙන්නේ. මේ හැම කෙනෙක්ම දැකලා තියෙනවා තොරන්. මතක් කරන්නකෝ. තොරන් දැකලා තියෙනවා. තොරණ දිහා බලාගෙන ඉන්නේ අපිට අපිට පේන්නේ මේ තොරණේ තියෙන එළිය හැම තැනම තොරණේ ගමන් කරනවා වගේ. එළියක් යනවා වගේ තමයි පේන්නේ. ඒ වුණාට පින්නතුනේ හොඳට හිතලා බලන්නකෝ. ඒ එළිය කොහෙවත් යනවද කියලා? බැලූ බැල්මට හැම තැනම දුවනවා ආලෝකය. ඇත්තටම කොහෙවත් යනවද එළිය? පින්නතුනේ ඒ එළිය කොහෙවත්ම යන්නේ. එතනමයි තියෙන්නේ. එහෙනම් ඇයි අපිට යනවා වගේ පේන්නේ? ඊටාම ළඟින් සවි කරපු විදුලි බුබුලු 1000 ගණක් තියෙනවා. එක පේලියක විදුලි බුබුලු 3යි කියමු අපි. පල්ලහැට. ඒක දැල්විලා නිමෙනවත් එක්කම ඊළඟ තියෙන විදුලි බුබුලු පේලිය දැල්වෙනවා. ඒක නිමෙනවත් එක්කම ඊළඟ පේලිය දැල්වෙනවා. පෙර තිබිච්ච විදුලි බුබුලු එකක්වත් දැල්වෙන්නේ නැහැ. ඊළඟ එක දැල්වෙනවා. හැබැයි ඒක දැල්වීගෙන යනවත් එක්කම පළවෙනි විදුලි බුබුලු පේලිය නිමිලා ඊළඟ විදුලි බුබුලු පේලියට යනකොට මේ එළිය මේ පළවෙනි එකෙන් දෙවෙනි එකට මාරු වෙනවත් එක්කම පළවෙනි එක නැවතපත් වෙනවා. දෙවෙනි එකෙන් තුන්වෙනි පේලියට මාරු වෙනවත් එක්කම දෙවෙනි පේලිය නැවතපත් වෙනවා. ආන් ඒ නිසා වේගෙන් ඇති වෙනවා, කෙටි කාලයක් පවතිනවා, නැති වෙලා යනවා. තොරණ නිමල බලහම එළිය කොහෙවත් ගිහිල්ලාද? අර විදුලි බුබුලු තිබුණු තැන්වලම තියෙනවා. නමුත් වේගෙන් ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා අපිට පෙවුනේ එළියක් ගමන් කළා කියලා. අපේ ජීවිතෙත් එහෙමයි. මේ අතපයත් එහෙමයි. අනාත්මයි කියලා කිව්වේ ඒකට. පින්නතුනි, අපි යම් තැනක තියාගෙන ඉඳලා මේ අත එසෙව්වොත් පාදය උඩ තියාගෙන හිටපු අතමද අපි ඔසවන්නේ වෙන අතක්.
නැවත පාදයේ උඩ තිබ්බොත් කියන්නේ කලින් පාදයේ උඩ තිබුණ අතමද? නෑ වෙන එකක්. මේ අතපය එහාට මෙහාට ඔසවන්න, හොලවන්න, එහාට මෙහාට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ශරීරයේ තියෙන මොන ශක්තිය නිසාද? වායෝ ධාතුව නිසා. වායෝ ධාතුව නිසා තමයි මෙතන තිබුණ අත ඔසවලා තව තැනක තියන්නේ. මේ සවීම කරන්නේ වායෝ ධාතුවත් එක්ක. නමුත් පින්නතුනි මේ අත මෙතනින් ඔසවලා තව ටිකක් එහයින් තිබ්බ කියලා. ඒ අතට වෙන වෙච්ච දෙයක්, වෙච්ච වෙනසක් අපිට පේනවද? අපිට පේන්නේ එක හා සමානම රූප කලාප කෝටි ප්‍රකෝටි ගණක් ඇවිල්ලා නැවත අත හැදිලායි තියෙන්නේ. ඒත් එක්කම නැවත විනාශ වෙනවා. නැවත හට ගන්නවා. නැවත විනාශ වෙනවා. නැවත හට ගන්නවා. මේක තමයි ලෝකේ පැවැත්ම. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. එවනම් පින්නතුනි මේ පැවැත්ම අපිට නොතේරෙනවා වුණාට මේ හිත ඊටාම දුර ගමන් කරලා දුර තියෙන අරමුණු අරගන්නවා. අශරීරං ගුහාසයන් ශරීරයක් නෑ. මේ හිත තනියමම හැසිරෙනවා. ඒ කියන්නේ කිසිම සිතුවිල්ලක් තවත් සිතුවිල්ලක් එක්ක ගැටීමක් නෑ. තනියම හැසිරෙනවා ඒක චරං. යේ චිත්තං සංයමෙස්සanti. යමෙකුට පුළුවන්ද බොහෝ දුර ගමන් කරන, බොහෝ අරමුණු ගන්න, වේගෙන් ඇති වෙලා පැවතිලා නැති වෙන මේ හිත සංයමෙස්සanti. දමණයටපත් කරන්න පුළුවන්ද? සංවර කරන්න පුළුවන්ද? පින්තුනි මේ හිත දමණය කරනවා, සංවර කරනවා කියලා කියන්නේ ඒ හිත තමන්ට පාලනය කරන්න පුළුවන් මට්ටමට ගොඩනගනවා කියන එකයි. මේ හිත අපට පහසුවෙන් පාලනය කරන්න බෑ පින්නතුනි. අපිත් එක තමයි ඉන්නේ. අපිත් එක තමයි හිත ජීවත් වෙන්නේ. අපි නැත්තම් හිතට පැවැත්මකුත් නැහැ. හිත නැත්තම් අපිට පැවැත්මකුත් නැහැ. මනාව මේ දෙක එකට සම්බන්ධයි, බැඳිලා තියෙන්නේ. නමුත් පින්නතුනි මේ එකට සම්බන්ධ වුණ, එකට බැඳුන මේ හිත යම් මොහතක ඇති නොවෙනවද? එදාට මොකක් කියනවද අපි? මේ ශරීරය තුල මේ හිත උපදින එක යම් මොහතක නවතිනවද? අන්න එදාට කියනවා සත්වයා මැරුණා කියලා. හිත ඇති වෙන එක නතර වුණොත් පුද්ගලයා මරණයටපත් වුණා කියලා කියන්නේ. ආයුෂයයි, උෂ්ණයයි, විඥානයයි කියන ධර්මතා තුන මේ කයෙන් එළියට ගිය දවසට මේ කය වැඩකටම නැති දෙයක් බවට පත් වෙනවා. එහෙනම් මේ ජීවය රඳවගෙන ඉන්නේ මෙන්න මේ හිත මූලික වෙලා. ඒ නිසා හිත බොහෝ දුර ගමන් යනවා කියලා කීවට ඊටාම දුර තියෙන අරමුණු ගන්නවා. ඒක චරං සිත් දෙකක් එකට උපදින්නේ නැහැ. එක හිතක් ඇති වෙලා පැවතිලා නැති වුණාට පස්සෙම තමයි දෙවෙනි හිත උපදින්නේ. ඒ නිසා හැම හිතක්ම තනියම ජීවත් වෙන්නේ. ශරීරයක් නැති ගුහාවකයි ජීවත් වෙන්නේ. අශරීරං ගුහාසය. යේ චිත්තං සංයමෙස්සanti. යමෙකුට මේ සියුම් වූ හිත දමනය කරන්න පුළුවන්ද? අවනත කරන්න පුළුවන්ද? තමන්ගේ කරගන්න පුළුවන්ද? ආන්ගේ පුද්ගලයා මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ කාරණාව විස්තර කරනකොට මේ චරිත පිළිබඳවත් කරුණු කියලා තියෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ඊළඟට සඳහන් කරනවා
ශ්‍රද්ධා චරිත, විතර්ක චරිත මේ ආදි වශයෙන් විවිධ වර්ගයේ චරිත ගැන ධර්මයේ පෙන්වලා තියෙනවා. එතකොට හිත උපදිනවා කියලා කිව්වේ හෘද වස්තු ආශ්‍රය කරගෙනනේ. එhmenan පින්නතුනි රාග චරිත. මේ රාග චරිතයක් තියෙන කෙනෙකුගේ හිත එහෙම නැත්නම් ඔහුගේ ශරීරයේ තියෙන ලේ ධාතුව කොයි වගේද? රාග චරිතයගේ ලේ ධාතුව සඳහන් කරනවා රතුම රතු පාටයි කියලා. ඊළඟට සඳහන් කරනවා දේශ චරිතයක් තියෙන පුද්ගලයෙකුගේ ලේ ධාතුව කළු පැහැයට බරයි කියලා. මෝහ චරිතයක් තියෙන කෙනාගේ ලේ ධාතුව මස්සේදු ජලයක් වෙනි කියලා. විතර්ක චරිතයක් තියෙන කෙනාගේ ලේ ධාතුව කොල්ලු තඹපු වතුර හා සමානයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි ශ්‍රද්ධා චරිතයක් තියෙන කෙනෙකුගේ ලේ ධාතුව කිනිහිරි මල් පෙත්තක පාටයි කියලා. ප්‍රඥා චරිතයක් තියෙන කෙනාගේ ලේ ධාතුව සඳහන් කරනවා ප්‍රඥාවන්තයන්ගේ ලේ ධාතුව ඊ타ත්ම පිරිසිදුයි කියලා. ඊ타ම පහන් වෙලයි තියෙන්නේ. මේ චරිත වශයෙන් සඳහන් කරනකොට ශරීරයේ ලේවල ස්වභාවය පැහැදිලි කරලා තියෙන හැටි. ඊළඟට පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ කාරණාව අපි සඳහන් කළා යේ චිත්තං සංයමෙස්සanti යමෙකුට මේ හිත දමනය කරන්න පුළුවන් නම් ඔහු මාර බන්ධනින් මිදෙනවා. ඒ කියන්නේ අය කවදාවත් නොමැරෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි එහෙම සඳහන් කරාම ඔහු අමරණීයත්වයට යනවා. නමුත් කොහොම කරාමද මේ හිත දමනය කරගත්තාම? ඒ හිත දමනය කරන්න පුළුවන් මහා වීරවන්තයෙකුට, මහා ප්‍රඥාවන්තයෙකුට ඒ හිත දමනය කරන්න පුළුවන්. වීරිය නැති, ප්‍රඥාව නැති දුෂ්ප්‍රඥයන්ට ඒක ඊටාම අපහසු වැඩක් කියලා කරුණු පැහැදිලි කරනවා. එහෙනම් හිත දමනය කරනවා කියලා කියන්නේ යමෙක් හිත දමනය කරගත්තොත් ඔහු මේ ලෝකේ පුදුම ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක්. දෙවියන් බඹුන් අතර වැඳුම් පිදුම් ලබන පුජ්‍යලෙක්. යමෙක් හිත දමනය කළා නම් ඔහු කල්පනා කරන්නේ Tamanට අවශ්‍ය දේ විතරයි කියලා සඳහන් කරනවා. කෝටි ගණන් හිතට එන අරමුණු තියෙනවා. නමුත් එකකවත් එල්බෙන්නේ නැහැ. Tamanට අවශ්‍ය දේ පිළිබඳව කටයුතු කරනවා. ආන් එහෙමනම් මේ හිත කොයිතරම් සංකීර්ණද? පින්නතිනි වීරවන්තයා ඒ හිත දමනය කරගෙන තමන්ගේ වසඟයට අරගන්නවා. මොක්කන්ති මාර බන්ධන. හිත තමන්ගේ වසඟයට ගත්තා කියලා කියන්නේ කෙලස් උල් ගලවලා දාලායි තියෙන්නේ. සසර දුවන එක නතර කරලායි තියෙන්නේ. එහෙමනම් සඳහන් කළා මේ හිත දමනය කරගත් පුජ්‍යලයා හරි ශ්‍රේෂ්ඨයි. හරිම උත්තරීතරයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා එක ගාථා රත්නයක් ධම්මපද පාළියේම. ඒ ගාථා රත්නේ අන්තර්ගතය ගැන සාකච්ඡා කරනකොට මුළු බුදු දහමම ඒ ගාථා රත්නය තුල තියෙනවා. මොකද්ද මේ ගාථාව? සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහරින ගාථාවක්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලුම අකුසල් වලින් වළකින්න. සියලු පව් නොකරන්න. කුසලස්ස උපසම්පදා රැස් කළ යුතු කුසල් රැස් කරගන්න. තමන්ගේ හිත
දමනය කරගන්න. සචිත්ත පරියෝදපන. ඒතං බුද්ධාන ශාසනං. මේකයි බුදුවරුන්ගේ අනුශාසනාව. මොකද්ද? හිත දමනය කරගන්න එක. පාපයෙන් වළකින එක. සබ්බ පාපස්සා කරන. සියලුම පාප ධර්මයන්ගෙන් වළකින්න. හිත දමනය වෙලා නැති හින්දානි පින්නතුනි පව් කරන්නේ. පවක් මට සසරට හරි බාධාවක්. නමුත් නොදැමුණු මගේ හිත හැම මොහොතකම මාව පාපීක් බවට පත් කරනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණ. හොරෙක් හොරෙකුට කරන අපරාධයට වඩා, වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා සංවර කරගත්තේ නැති, පාලනය කරගත්තේ නැති මේ හිත අපි මහා නිරය දක්වාම අරගෙන යනවා. පින්නතේ සඳහන් කළා. ආන් ඒ නිසා මේ හිත හරීම දරුණුයි. හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා ලොකු අපරාධයක් අපිට කරනවා. වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා බිහිසුණු අපරාධයක් මේ හිත අපිට කරවුණා. පින්නතනි යමෙකුට ඒක මනාව තේරුම් ගන්න බැරුව ගියොත් ඔහුට සතර අපායේ ඉඩ තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මේ හිත මනාව සංවර කරගන්න. මොක්ඛන්ති මාර බන්ධන. ඔහු මාර බන්ධනින් මිදෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අපට තහවුරු කරලා දේශනා කළා. අප්‍රමාදී වෙන්න කරුණ පැහැදිලි කළා. වහවහාම මේ හිත පිරිසිදු කරගෙන ඒ හිත තමන්ගේ වසඟයට ගන්න උත්සාහ කරන්න කියලා කියන්නේ. මේ හිත වසඟ කරගන්න තාක්කල් අපිට මේ සංසාරේ යන්න වෙනවා. යමෙක් ඒ සඳහා වීරිය වඩනවා නම්, උත්සාහ කරනවා නම්, ඔහු මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක්. ඔහු මේ ලෝකේ හරි උත්තරීතර වූ පුජ්‍යලෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒතං බුද්ධාන ශාසනං. මුළු බුදු දහමම මේ හිතත් එක්ක සම්බන්ධයි. හිත දමනය කරනවා කියන එක, හිත සංවර කරනවා කියන එක බුදු දහමේ අනුශාසනාවයි. එහෙනම් මුළු බුදු දහමම මේ හිත ගැන කතා කරලා තියෙනවා. ශරීරයක් නැති ගුහාවක ජීවත් වෙන මේ හිත යමෙක් දමනය කරන්නේද ඔහු මාර බන්ධනෙන් සදාටම නිදහස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතිනේ ඔබෙත් හිතක් තියෙනවා, මටත් හිතක් තියෙනවා. අපි හැමෝගෙම හිත විවිධ විදිහට චංචලයි. ගන්න අරමුණු බොහොම විවිධයි. නමුත් මේ හිත හොඳට මෙහෙයුවොත් හොඳටම හොඳයි, නරකට මෙහෙයුවොත් අන්තිම නරකයි. ආන්ගේ නිසා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන වෙලාවේ, උතුම් බුද්ධාන්තරයේ මුණ ගැහිලා තියෙන වෙලාවේ, භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට කීකරු වෙලා, ඒ අනුශාසනාව පිළිපැදලා, ඒ මත හිත දමනය කරලා සංසාර සාගරයෙන් එතර යන්න මේ උතුම් ධර්ම කාරණා ටික ජීවිතයට එකතු කරගන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං